හොඳයි පුතේ දෙවැනි කවියට යද්දී දෙවැනි කවිය කියනවා නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය වේ නිදහස මහා මුහුදක් බව නිදහස මහා මුහුදක් වේ නිදහස මහා මුහුදක් බවත් පුතා ඒ මුහුදේ උල්පත බවත් කවියා රූපකාර්ථවත් බස්වහරකින් කතා කරනවා පුතේ රූපකාර්ථවත් බස්වහරක් කියලා කියන්නේ රූපක යොදා ගැනීම තුලින් රූපකයක් කියලවල අපි කියනවා යම් කිසි වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා හැබැයි පුතේ උපමා වාචී නිපාතයක් යොදාගන්නේ නැහැ උපමා වාචී නිපාතයක් යොදා ගත්තනම් එතන තියෙන්නේ උපමාවක් උපමා අලංකාරයක් උපමා වාචී නිපාත පදයක් යොදාගන්නේ නැතිව යම් කිසි වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා නම් අපි එතෙන්ට කියනවා රූපක ඒක අලංකාරය සඳහා රූපකාලංකාර කියලා කියනවා නැත්නම් රූපකාර්ථ බස්වහරක් කියලා කියනවා ඔය අලුත් ලස්සන වචන ඇහිද්දි ඔයාලට අවශ්‍ය තැන්වල ඒව සනිටුහන් කරගන්න මහා සමුද්‍රය නැත්නම් මහා මුහුද කියලා කියන්නේ පාරක් තෙරක් නොපෙනෙන විශාල නැත්නම් විසල් වස්තුවක් නිදහස මහා සාගරයකට උපමා කිරීම ඉතාමත් උචිතයි නිදහස කියන එකේ සීමාවක් නැහැ පුතේ අපි කියන මුහුදේ සීමාවක් නැහැ ඒ වගේ නිදහස කියන එකේ සීමාවක් නැහැ එහෙනම් කතුවරයා කතු හිමියන් කියලා අපි දක්වනවා කතු හිමියන් විසින් මොකද හාමුදුරු නමක් ලියලා තියෙන්නේ කතු හිමියන් නිදහස කියන එක මහා සාගරයකට සමාන කිරීම ඉතාමත් උචිතයි එතන උපමා පුතා ධන ජලයේ උල්පතයි කියනවා පුතා මේ මුහුදට වතුර එන උල්පතයි නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ මේ දෙකේම තියෙන පුතේ පද දෙකේම රූපකාර්ථ බස්වහරක් රූපක තමයි තියෙන්නේ පුතා උල්පත කියනවා නිදහස මහා මුහුද වගේ කියලා කියනවා මේ තැන් දෙකේම රූපකාර්ථ බස්වහරක් තියෙන්නේ මුළු ලංකා දරණි තලයේම සිටින දරුවෝ මුළු ලංකා දරණි තලයේම සිටින දරුවෝ දස දෙසින් ජලය උපදවන උල්පත් ලෙස කවි හිමියන් දකිනවා අන්න ඒ උල්පත් එකතු වෙලා ගංගා ඇලදොල හැදිලා උල්පත් දිගේ ගලාගෙන එනා වූ වතුරෙන් ගංගා ඇලදොල හැදිලා ඒ සියල්ලම එක් වෙලා ඒ සියල්ලේම ජලයෙන් මහ මුහුද පෝෂණය කරනවා මෙන්න මේ ජල නිදානයක් වූ උල්පත් එක්ව මහා ජල නිදිය වූ මහා සාගරය සෑදෙන්නාසේ සෑම දරුවෙක්ම එක් වෙලා තමාගේ දෙස කියන්නේ දේශය බස කියනවා භාෂාව දෙස බස රැස නිදහස රැකගත යුතු බව කවියා අවධාරණය කරනවා උල්පත රැකුණොත් පමණයි පුතේ මහා සාගරයට ජලය ගලාගෙන එන්නේ එහෙනම් නිදහස නැමැති මහා සාගරය සුරැකීමට නම් ජාතියේ දරුවන් නැමැති උල්පත තමාගේ කාර්ය මනාලෙස ඉටු කළ යුතු බව තමාගේ මෙහෙවර ඉටු කළ යුතු ආකාරය කවියා මෙතනදී පැහැදිලි කරනවා නිදහස කියන දේ මුහුද ලබා ගැනීමට නම් අනාගත ළමා පරපුර විසින් තමාගේ යුතුයකම් ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය තමාගේ යුතුයකම ඉටු කිරීම කළ යුතුය මේ ලොවේ තමන් විසින් කරන්න ඕන යුතුයකම් රැස ඉෂ්ට සිද්ධ කිරීමට ජාතියේ දරුවෝ වග බලාගත යුත්තෝය කියලා කවිය අවධාරණය කරනවා මෙහිදී
නිදහස මහා මුහුදටත් දරුවා උල්පතටත් සමාන කිරීම අතිශයින්ම උචිත බව අපට පේනවා. ඉතින් දරුවෝ බාල වියේ සිටම දරුවන් තුළ ජාතික අභිමානී හැඟීම් උත්පාදනය කරනු සඳහා කවියා විසින් මේ නිර්මාණය කරපු නිර්මාණය ජාතික අභිමානී නිර්මාණයක් විදියට අගය කරන්න පුළුවන්. හොඳයි. මේ කවියේ තියෙන කාව්‍යෝක්ති ගැන කතා කරා අපි. රූපක අලංකාර තියනවා කියලා කිව්වා. එලි වැට මෙහි සනිටුහන් වෙනවා. මුහුදක් වේ, නුඹ වේ, මෙලෝ වේ, යුතු වේ. වේ කියන තැන් වලින් අවධාරණය වෙන්නේ දරුවෝ එලි වැට. එලි වැට කියන සංකල්පය, ඒ වගේම රූපක අලංකාර මේ කවිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. අපට පුළුවනි ඊගාව කවියට යන්න. ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න. අපි යමු ඊගාව කවියට. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. මේ කවිය තුලින් පුතේ දරුවාට ප්‍රකාශ කරනවා කවියා විසින් දරුවෙකුගේ පරම අධිෂ්ඨානය හා යුතුයකම වෙන්න ඕනේ ජාතියේ දේශයේ නිදහස උදෙසා සටන් වැදීම. ඔයාලට මතක නම් එස් මහින්ද හිමියන් විසින් තමාගේ නිර්මාණය නිදාගෙන හිටපු සිංහලයින් අවදි කරනුවස් නිදාගෙන හිටපු සිංහලයෝ අවදි කිරීම සඳහා එස් මහින්ද හිමියන් විසින් මෙන්න මේ විදිහේ කවි පෙළක් නිර්මාණය කළා. කෙස් ගහ පවා පිට රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඉස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ. අනේ සිංහලයිනි උඹලගේ ඇස් වලට හෙන ගහලද උඹලට පේන්නේ නැද්ද? කොතරම් ජාතික අභිමානයේ කුළු ගන්වන නිර්මාණයක් විදියට අපට හඳුන්වන්න පුළුවන්ද? එහෙනම් පුතේ මේ කවියත් එහා සමානයි. ජාතික රණ දෙරණ මතේ ජාතික කියන රණ දෙරණ යුද්ධ භූමිය තුල ගැටි වැටි මල මොහොතේ මෙන්න මෙතන අනුප්‍රාසාත්මක යෙදුම් තියෙන ගැටි වැටි මෙන්න මේ අනුප්‍රාසාත්මක යෙදුම් නිසා මේ කවියට ජාතික අභිමානයේ කුළු ගැන්වීමට ගත් උත්සාහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගැටි වැටි මල මොහොතේ ගැටිලා වැටිලා මැරිලා වැටිච්ච මොහොතේදී සුන්දර සුරඹුන්ගේ අතේ සුන්දර වූ සුරඹුන්. කවුද පුතේ සුරඹුන් කියන්නේ? සුරබුන් සුර අඹුවන් දෙවියන්ගේ කාන්තාව නැත්නම් දිව්‍යාංගනාවන්ගේ අතේ නැලවෙන බව හිතන්න කියලා කියනවා. සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන්න වරම් හිමි වෙන්නේ මොකක් වුණොත්ද? ජාතික රණ දෙරණ මතේ නැත්නම් යුද්ධ භූමිය තුලදී තමාගේ ජාතිය දේශය වෙනුවෙන් දිවි පිදුවොත් සුන්දර සුරඹුන්ගේ අතේ නැලවීමට අවස්ථාව ලැබෙනවා කියනවා. මෙතනදී අපට මතක් වෙනවා පහුගිය කාලයේ සිද්ධ වුණු සිදුවීමුත් එක්කලා. සහරාන් ප්‍රහාරයත් එක්කලම යම් කිසි සිදුවීමක් මතක් වෙනවා. ඒගොල්ලෝ හිතුවා තමාගේ ජාතිය වෙනුවෙන් දිවි පූජා කළොත් ස්වර්ග මෝක්ෂ සැප ලැබිලා. එහෙම සිද්ධියක් තියනවා නේද? අන්න මෙතනදී ඊට කලින් අපේ ස්මහින්ද හිමියන් අපට අවධාරණය කරලා තියෙනවා. එහෙනම් මෙතනදී කියන්න උත්සාහ කරන්නේ මොකද්ද දරුවෝ? ව්‍යංගයාර්ථයක් විදියට කියන්න උත්සාහ කරනවා තමාගේ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතේ පූජා කළොත් නිදහස වෙනුවෙන් දිවි පිදීමක් කළොත් දිව්‍ය ලෝකයේ ඉපදීමට තරම් මහත්ඵල මහානිසංස දෙන කරුණක් වන බව කවියා ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. තමාගේ රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කිරීම තුළින්
දිව්‍ය ලෝකේ ඉපදීමට තරම් මහත්ඵල මහානිසංස ලැබෙනවායි කියන එක. මෙතනදී ජාතික රණ දෙරණ කියලකින් අදහස් කරනවා සිංහල ජාතිය පිළිබඳ කතාව පමණක් නෙවෙයි පුතේ. ජාතික රණ දෙරණ අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික කියලා මිසක් සිංහල කියලා නෙවෙයි. ශ්‍රී ලාංකික සිංහලය කියන්නේ ශ්‍රී ලාංකික. ඒ කියන්නේ අපි සියලුම දෙනා එකම ජාතියක් විදිහට තමයි පෙන්වන්නේ. එකම ජාතියක් විදිහට. එහෙනම් ශ්‍රී ලාංකික මවගේ ශ්‍රී ලංකාව නැමැති මවගේ කුසින් බිහි වූ ජාති ආගම් ભેදයකින් තොරව දරුවන් ජාති මාමකත්වයෙන් නියම ශ්‍රී ලාංකික දරුවෙකු විදිහට තමාගේ රට ජාතිය වෙනුවෙන් තම යුතුයකම් වගකීම් ඉටු කළ යුතු බව කවියා යලි යලිදු අවධාරණය කරනවා. හොඳයි. මේ කවි පෙළ අරගෙන බලද්දි පුතේ මේ එලි වැටාලංකාරය අපිට එලි වැටාලංකාරය කියලා මතේ මොහොතේ අති පුතේ කියන එලි වැටාලංකාරය ගැටි වැටි කියන තැන අනුප්‍රාසාත්මක යෙදුම් ඒ වගේම ව්‍යංගාර්ථවත් යෙදුම රට ජාති ආගම වෙනුවෙන් ජීවිතේ පූජා කළොත් එය දෙව්ලොව ඉපදීමට තරම් මහා ආනිසංස දෙන කුසල කර්මයක් බවට පත් වෙනවා කියන එක ව්‍යංගාර්ථයෙන් දක්වලා තියෙනවා. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පුළුවනි මැසේජ් එකක් දාන්න. අපි ඊගාව කවියට යමු. කරදර දහසක් හමු වී ඉන් තැකිනම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි. දහසක් කරදර බාධක හමුවේ එයින් පසුබට නොවි සිනහවෙන් සැහැල්ලු ලෙස ඒවාට මුහුණ දෙන්න පුළුවන් නම් ඔහු මේ ලෝකෙට පහළ වෙච්චි දෙවි රජෙක් විදියට සලකන්න පුළුවන් කියන එක කවියා පවසනවා. මොකද්ද දරුවෝ මේන් කියවෙන්නේ? මේන් කියවෙන්නේ නැත්නම් මේන් ධනිත වන්නේ කියවෙන්නේ කියන ධනිත වන්නේ කියන. පුතේ ඔයාලට අවශ්‍ය තැන්වල අවශ්‍ය වචන තියෙනවා නම් සටහන් කරගන්න පුළුවන්. විචාරාත්මක ප්‍රශ්න වලට උත්තර ලියද්දී අවශ්‍ය වෙයි කියලා හැඟෙනවා නම් මේන් ධනිත වන්නේ දරුවන් විසින් එළඹෙන අභියෝග හමුවේ නොසැලී නොතැවි දිරිමත්ව මුහුණ දී කටයුතු කළ යුතු බව. අභියෝග කම්කටොළු හමුවේ සැලෙන්නා දුර්වලයේ බියගුල්ලේ අභියෝගවලට නොබියව නොසැලී දිරිමත්ව මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ ඊටමත් අදිෂ්ඨානශීලී දරුවෙකුට. දරුවෙකු තුළ ආත්ම ශක්තිය සහ දිරිය එඩිය අදිෂ්ඨාන ශක්තිය උත්පාදනය කිරීම සඳහා කවියා විසින් මේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. දරුවෝ මේ අදහස් තත්කාලීන සමාජයට නොව තත්කාලීන කියන්නේ මේ පවතින සමාජයට පමණක් නොව සර්වකාලීන කොයි කාලෙට වුණත් අපට මේ ආදේශ කරගන්න පුළුවන් වඩාත්ම උචිතයි. එහෙනම් පුතේ මේ කවියෙන් අවධාරණය කරනවා මොන කරදර බාධක ආවත් ඒවට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය අපි තුල ඇති කරගන්න ඕනයි කියන දේ කවියා විසින් අවධාරණය කරනවා. මෙහි සඳහන් කාව්‍යෝක්ති ගැන කතා කරනවා නම් එලිවැටාලංකාරය කියනවා. ඒ වගේම ව්‍යංගාර්ථයෙන් පවසන දේ ඉතාමත් ප්‍රශංසනීයයි. අපි යමු ඊගාව කවියට. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. තමන් ඉපදුණු තමන් ලැබූ දිවි පෙවත තමන් මේ ඉපදුණු හේතුව කොටසක් රට සමය වෙතේ කොටසක් රට ජාති ආගම වෙනුවෙන් අපේ මේ මාතෘ භූමිය රට සමය කියන්නේ ආගම මාතෘ භූමිය තමාගේ ආගම තමන් ලද්දා වූ මනුස්ස ජීවිතේම කොටසක් විදියට අපි සලකන්න ඕනේ. ඒවා රැක ගැනීමට සමත් වෙන්නේ උතුම් වූ පුතෙක් පමණයි. මේ කියමනත් ඊටම සර්වකාලීන වටිනාකමින් යුතු කියමනක්. මෙලව කිසියම් දේශයකදී උපත ලද
මව් කුසින් බිහි වූ යම් දරුවෙක් වෙද්ද ඔහු ස්වකීය මාතෘ භූමිය වෙනුවෙන් පමණක් නොව තමන් අදහන ආගමටද තමන්ම ජීවිතයේ කොටසක් ලෙස සලකා කිසියම් මෙහෙවරක් කරන්න ඕනේ. කිසියම් මෙහෙවරක් කළ යුතුයි. නැත්නම් සත්‍ය වශයෙන්ම ඔහු තමන් උපන් භූමියට ණය ගැතියෙකු ලෙස තමයි අපි අර්ථකථනය කරන්නේ. ඔහුට ජීවත් වීමට රටක් තියෙන්න ඕනේ. යහපැවැත්ම සඳහා ආගමක් තියෙන්න ඕනේ. මේ තත්කාලීන සමාජ වාතාවරණය දැකලා කවියා මේ ආකාරයට පැවසුවද වර්තමාන සමාජයට මේ ඉතාමත් උචිත බව පෙනී යනවා. ආත්මාර්ථයෙන් පිරි බොහෝ මිනිසුන්ගෙන් හෙබියා වූ වර්තමාන සමාජය රට ගැන හෝ ආගම ගැන හෝ හිතන පිරිස ඉතාම අල්පයි. තමන්ගේ බඩ වඩාගෙන පවුල් බලය ගොඩ නංවාගෙන අනුන් අභිබවා වැජවීමට පෙළ ගැසෙන්නු ඉතාමත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ඇස් සැරවීමට සිහියෙන් මොළය පිරිසිදු කර පවිත්‍ර කර අවදි කිරීමට මේ කියමන් වඩාත් උචිතයි. බිලිඳු වියේ සිටම දරුවන්ගේ සිත් තුළට මේවා කාවැදීම ඉතාම සුබදායකයි. රටක ජාතියක ආගමක පැවැත්වීමට මෙන්න මේ හැඟීම් පිබිදවීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. එහෙනම් පුතේ අපි ඉපදුණු රට ජාති ආගම වෙනුවෙන් අපි විසින් කළ යුතු දෙයක් තියෙනවා. මේ මොහොත වන විට ඔබ විසින් කළ යුතු දේ වන්නේ ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලැබීමයි. මේ නිවස්වලට කොටු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් පවත්වන්නා වූ විවිධ වැඩසටහන් ඔස්සේ ඒවාට සම්බන්ධ වෙමින් ගැටලු බාධා තියෙනවා දරුවෝ. මේ බාධා ජයගෙන ඒවාට සම්බන්ධ වෙමින් ඔයාලගේ අනාගත අපේක්ෂාවන් අභිමතාර්ථයන් සාධනය කරගනුවස් මේ ක්‍රියාදාමයන් ඔබ විසින් අනුගමනය කළ යුතුයි. එහෙම නැති වුණොත් පුතේ ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ ඔයාලටම තමයි. එහෙනම් එස් මහින්ද හිමියන් අවධාරණය කරනවා අපෙන් නිටුවෙන්න ඕන යුතුයකම් નિયમિત කල වයස් සීමාවන් තියෙනවා. එක් සීමාවලදී අපෙන් නිටුවෙන්න ඕන යුතුයකම් තියෙනවා. මේ කාලය තුල ඔයාලා අධ්‍යාපනය හදාරන කාලය. එහෙනම් ඒ දේ ඔයාලා කරන්න ඕන. තව ඉදිරියට අවුරුදු 10ක් 15ක් යද්දී රටේ ජාතිය සමස්ත සංවර්ධන වෙනුවෙන් ඔබ උරදිය යුතුයි. ඒ නිසා දැම්ම තියා ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නේ නැතිව නිසි කලදී නිසි වයසේදී කළ යුතු දේවල් ඔබ කිරීම තුළින් ඔබ රටේ දියුණුව වෙනුවෙන් ඉතාමත් හොඳ පන්නරයක් වනු නොඅනුමානයි. හොඳයි. අපි යමු ඊගාව කවියට. ජාතිය රන් බිමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුබ වේ. ජාතිය රත්තරන් විමානයක් වගේ පුතේ මේ කවිය දිහා බැලුමට අපට පේනවා. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. පැහැදිලිව මේකේ දක්වලා තියෙනවා රූපකාලංකාර ජාතිය රත්තරන් විමානයක් වගේ. විමානයක් කියලා කියන්නේ මාලිගාවක්. ආගම මිනි පහනක්. ආගම කියන්නේ අන්න ඒ ජාතිය නැමැති විමන ආලෝකමත් කරන පහන. මෙන්න මේ දෙක රැක ගන්නට ඔයා සමත් වෙන්න ඕනේ. එහෙමනම් එකම මිනිස් ලේවලින් සුසැඳි එකම මනුස්ස ජාතියක් විදිහට ජාතිය රත්තරන් වලින් සුසැඳි විමනකට ආගමෙන් විමානයේ ආලෝකමත් කරන මණිකකට සමාන කිරීම ඉතාමත් අවස්ථාවෝචිතයි. ඒ වගේම මම සඳහන් කරපු ආකාරයට රූපකාලංකාර නැත්නම් රූපකාර්ථවත් බස්සාරක් ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ කියන තැන සඳහන් වෙනවා. ජාතිය අනාගතේ බාර ගැනීමට ඉන්න පෙළ ගැසී සිටින ළමා පරපුර මතු අනාගතයේදී ලාංකික ජාතිය මම කලින් සඳහන් කළා ලාංකික ජාතිය. එතකොට පුතේ ලාංකික ජාතිය කියන්නේ සිංහල විතරක් නෙමේ ශ්‍රී ලාංකික එහෙම නැත්නම් ජාති ආගම් ભેදයකින් තොරව තමාගේ
ශ්‍රී ලාංකික කියන ජාතිය රැක ගැනීමට ක්‍රියා කළ යුතුයි. තමන් උපන් ජාතිය ආගම රැක ගැනීමට මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සමත් වෙනවද? ඒ සමත් වෙනවා නම් සමත් වෙතොත් පුත නුඹරේ කියන තැනින් අවධාරණය කරන්න පුතේ. ඔයා එහෙනම් උතුම්ම පුජ්‍යලේ. ඔයාට පුළුවන් නම් එවකට පැවතියේ පුතේ පරාදීන සමාජයක්. මම කිව්වා පරාදීන සමාජයේ දිහා බලලා එස් මහින්ද හිමියන් විසින් ජාතිය අවදි කිරීම සඳහා කියපු මෙන්න මේ වදන් වර්තමාන සමාජයට අතිශයින්ම වැදගත් වෙනවා. දුරාචාර වලින් ඔද්දල් වෙච්චි දුරාචාර වලින් ඔද්දල් වූ හදවත් ඇති සමාජයේ ඇතැම් දරුවන් සහ තරුණ තරුණයන් විසින් ජාතියට පමණක් නොවේ තමාට පවා තමා නැති කර ගන්නා තැනට අදපත් වෙලා තියෙනවා. සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. එනම් පුතේ වර්තමාන ළමා සහ තරුණ පරපුරට මේ කවිය තුළින් ඉතාමත් හොඳ ආදර්ශයක් ගුරුහරුකමක් ලබා දෙනවා. පවතිනා වූ ස්වභාවය එහෙම නැත්නම් වාච්‍යාර්ථයේ ඉක්මවා ගිය ව්‍යංග්‍යාර්ථයක් මේන් ධ්වනිත වෙනවා. අපි විසින් කොහොමද අපේ ජාති ආගම රැකගත යුත්තේ කියන කතාව මෙතනින් අවධාරණය කරනවා. මෙහි සඳහන් කාව්‍යෝක්ති ගැන කතා කරද්දී රූපකාලංකාරය කියලා මම කිව්වා. ජාතිය රන් විමනක් ආගම මිනි පහනක්. ඒ වගේම ව්‍යංග්‍යාර්ථවත් වස්වහර වේ කියන තැනින් සඳහන් වෙනවා එලිවැට අලංකාර. අපි යමු ඊගාව කවියට. ඉටු කොට කළ යුතු යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. ගංගාව කියන කාන්තාව කොතරම් බාධක ආවත් තමාගේ වැට කඩලු ගල් මුල් කඩා බිඳ ඉහිරවාගෙන පෙන පිඩු කියන සිනහරැලි නන්මමින් සාගරය කියන ස්වාමියාව හොයාගෙන නොනැවතී ගමන් කරනවා. අන්න ඒ වගේ ඉස්මහින් දෙමියන් කියනවා තමාගේ යුතුයකම් ඉටු කිරීමට පෙරත් යුතුයකම් කරන විට යුතුයකම් කළ පසුත් ලෝකයේ ගැරහුම් ලැබිය හැකි බව. පුතේ මම ගංගාව ගත්තේ ගංගාව ගලාගෙන යති ගංගාවට නොයෙකුත් බාධාවල් නැති වෙනවා. කෙලවරක් නැති බාධාවල් ඇති වෙනවා. නමුත් ගංගාව මේ සියලු බාධාවන් ජයගෙන අභියෝගයන් ජයගෙන ඉදිරියට යනවා. එහෙනම් අන්න ඒ වගේ මොන බාධක අභියෝග ලැබුණත් අපි විසින් සැලසුම් කළා වූ ක්‍රියාදාමයන් ඒ විදියට අපි ඉටු කරගෙන යන්න ඕන. අරමුණක් කරා අපි ශීඝ්‍රයෙන් ළඟා වෙන්න ඕනේ. මේ ළමා පරපුරට දෙන ඉතාමත් කදිම උපදේශයක් කියන මොන ගැරහුම් ලැබුණත් තමාගේ යුතුයකම් ඉටු කිරීමට යෑමේදී මොන බාධක ගැරහුම් ලැබුණත් එළඹෙන අභියෝග හමුවේ එල්ලවෙන බාධක කම්කටොළු ගල් මුල් සියල්ල විඳ දරාගෙන දැඩි ආත්ම ශක්තියකින් නොසැලී ක්‍රියා කිරීමේ බලයෙන් ජීවිතයේ ජයගත යුතුයි කියන අවවාදය කවියා මෙතනදී දරුවන් වෙනුවෙන් ලබා දෙනවා. යුතුයකම් ඉටු කරන්න යද්දී අපට කීර්ති ප්‍රශංසා ලාභ ප්‍රයෝජන අපේක්ෂා කළත් නොකළත් ඒ දේවල් අපට ලැබෙනවා. සමහර අවස්ථාවලදී කවියා මේ බව ධ්වනිත කරනවා. හැබැයි මේ අවස්ථාවේදී තමන් ආත්මාර්ථයෙන් තොරව මේ ක්‍රියාදාමේ සද්භාවයෙන් කළ යුතුයි. සද්භාවයෙන් ඉටු කිරීම තුළින් අපි අපේ අපේක්ෂිත තැනට නැත්තම් අපේ අරමුණ කරා අපට ළඟා වෙන්න පුළුවන් කියලා කියනවා. අපි හැම දෙයක් කෙරෙහිම සුබවාදීව හිතන්න ඕන. සුබවාදීව හිතලා
යහපත් වූ අරමුණු වල පිහිටලා මනා ඉවසීමකින් මනා සංයමයකින් ඉවසීමකින් සහ සංයමයකින් කටයුතු කිරීම තුළින් අනුන්ගේ ඕපාදූප හොයා බලමින් කාලය ගත කරන්නේ නැතිව තමා විසින් කළ යුතු දේ කුමක්ද කියන එක හිතා බලා කටයුතු කිරීම. අපි යම් වැඩකට ගියාම ඒ වැඩේට බාධා කරනවා. එහෙම නැත්නම් අකුල් හෙලනවා. මෙන්න මේ දේවල් කරනවා. ගැරහුමට ලක් කරනවා. මේ දේවල් කරන්නේ යහපත් මිනිසු නෙවෙයි. හැබැයි අපි දැනගන්න ඕන මේ සියලු කම්කටොළු බාධක වලින් අපේ ජීවිතේ සාර්ථක කරගන්න නොසැලී කටයුතු කරන්න අපි එකට කියනවා යමකින් නොසැලී ඉදිරියට ගමන් කරන්න අපට හැකියාව ලැබෙන්න ඕන, ධෛර්යය ලැබෙන්න ඕන. ඒ දේවල් කවුරුත් විසින්වත් Taman තුල ඇති කරන්න ඕනේ. ඒ දේවල් තමා විසින්ම තමා තුල ඇති කරගෙන දැන් නැවත වාරයක් මම මේක අවධාරණය කරන ඔයාලගේ අධ්‍යයන කටයුතු වලදී මේ දේ යොදා ගන්න පුළුවනි. ඔයාලා විසින් යම් යම් අවස්ථාවලදී අනුන් විසින් කරන්නා වූ ගැරහුම් හමුවේ කඩා වැටෙනවා නම් බාධා හමුවේ කඩා වැටෙනවා නම් ඔයාලා ශක්ති සම්පන්න පුජ්‍යලෝ වෙන්නේ නැහැ පුතේ. ශක්ති සම්පන්න වීමට නම් ඔයාලා විසින් ධෛර්යයෙන් කටයුතු කළ යුතුයි. ධෛර්ය සම්පන්නව කටයුතු කිරීමෙන් අපි අපේ අරමුණ කරා ළඟා වෙන්න පුළුවන් කියන එක මෙතනදී ඉස්මායිල් දෙහිමියන් අවධාරණය කරනවා. එහෙනම් පුතේ මේ කවියේ යුතුයකම් ගැරහුම් නම් උතුම් කියන එලිවැට අලංකාර ඒ වගේම කවි පෙළ පුරාවටම දිවෙන්නා වූ ව්‍යංග්‍යාර්ථවත් බස්සහර මේ කවිය තුලත් අන්තර්ගත වෙලා තියෙනවා කියන එක අපට සඳහන් කරන්න පුළුවනි. හොඳයි. අපි දැනට කවි 7ක් නිම කරලා තියෙනවා. ඊගාව කවි ටිකටත් අපි යමු. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිග අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම්. කාටත් හිමි පොදු දේ නම් අපි සියලු දෙනාටම පොදු දෙයක් තමයි පුතේ මේ අටලෝ දහමට අනුව මුහුණ දීලා කටයුතු කරන්න ඕනේ කියන පොදු ධර්මතාවය. ජාති ආගම් ભેදකින් තොරව අටලෝ දහම කියන එක අපි හැමෝටම පොදුයි. ඒක බෞද්ධ ආගමට පමණක් පොදු වෙච්ච දෙයක් නෙවෙයි පුතේ. ඒ අටලෝ දහම ප්‍රායෝගික ජීවිතයේදී අපට වැදගත් වෙනවා. අපි සියලු දෙනාටම ජාති ආගම් ભેදකින් තොරව වැදගත් වෙනවා. මොකද අපි සමාජයේදී ලාභ නින්දා ප්‍රශංසා දුක සැප කියන මේ සියලුම දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ජාති ආගම් ભેදකින් තොරව. එහෙනම් සියලු දෙනාටම මේ කියන කරුණ පොදුයි. නැති බැරි අගහිගකම් අවහිරකම් ආදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපට. මේ බාධා මැඩගෙන අපට ඉදිරියට යන්න පුළුවන් නම් මුහුණ දීමට පුළුවන් නම් කෙසේ හෝ ජයගන දක්ෂතා දක්වන්න පුළුවන් නම් ඒ සඳහා අප පසුබට නොවිය යුතුයි. අප උත්සුක විය යුතුයි. මේ බාධා ජය ගැනීම ශූර වීරකමක් විදියට සුරු විරුකම් ශූර වීරකමක් විදියට කවියා දක්වනවා. සුරු විරු කියන්නේ ශූර වීර. මේ කවි පෙළේදී දරුවන්ගේ සිතට මේ සිතුවිලි අවධාරණය කිරීමට කවියා උත්සාහ කරන්නේ දරුවන් තුළ
මනා පෞරුෂයක් ගොඩනන්වාලීමටයි. පෞරුෂයක් වර්ධනය කරලීමටයි. ඉතින් අන්න ඒ අරමුණ ඉටු කිරීමට කවියා විසින් නොඑක් ආකාරයේ අදහස් දේශානුරාගී දේශාභිමානී ජනිත වන්නා වූ ආකාරයට පද හසුරුවා තියෙන ආකාරයේ ඉතා ප්‍රශංසනීයයි. නැති බැරි අගහික බාධක අවහිර දැකලා පසුබට නොවි සිත තුළ මන්දෝත්සාහී කරගන්නේ නැතිව නැත්නම් උත්සාහය නැති කරගන්නේ නැතිව මේ බාධක සියල්ල ජයගෙන දක්ෂතා පෑමට ශූරතා පෙන්වීමට අප කුඩා කල සිට පුරුදු පුහුණු විය යුතුයි. එවිට අපිට નિરાයාසයෙන්ම ජය මාවත කරා ළඟා වීමට හැකියාව ලැබෙනවා. හොඳයි. මේ කවියේ සුරු විරුකම් කියලා කියන අපේ ශූර වීරකම් මැඩගෙන කියලා අවධාරණය කරනවා. මේ බාධාවල් ජයගෙන නම් කම් දස්කම් සුරුකම් කියන එලිවැට අලංකාරය තුලින්ද මුලින් සඳහන් කරපු ආකාරයට කවි පෙළ පුරාවට දක්නට ලැබෙන ව්‍යංගාර්ථවත් බස්වහර තුලින්ද කවියා විසින් කියන්න අවශ්‍ය කරන දේ ඉතා හොඳින් කීමට උත්සාහ දරලා තියෙනවා. අපි ඊගාව කවියට යමු. මිතුරු කමින් පෙරට එතොත් දූවිල්ලක් එක වුණත් මිතුරු වයන් පොතේ නුබත් එයයි ලොවේ ගුණය මහත්. මිත්‍රත්වයේ පතාගෙන එන්නා දුහවිල්ලක් එක්ක වුණත් ඔයාට මිතුරු වෙන්න පුළුවන් නම් ලෝක ස්වභාවයම ඒක බව දරුවාට අවධාරණය කරනවා. මිතුරු කමින් පෙරට එතොත් දුහවිල්ලක් එක්ක වුණත් මිත්‍රත්වයේ දෑත දිගු කරන්නා වෙත තමන්ද දෑත දිගු කළ යුතුයි. ඒකේ තේරුම තමයි පුතේ එකිනෙකා සමග සහයෝගයෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීම සමාජයක පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යයි. හුදකලාව ජීවත් වීම අසීරුයි. ලොකු පොඩි ඇති නැති ජාති ආගම් කුල ભેද නොසලකා කවුරු සමග වුණත් කවර පුජ්‍යලයක සමග වුණත් සහයෝගයෙන් වාසය කිරීම ඵලදායී වන බව පුතාට අවධාරණය කරනවා. මවගේ මුවට නන්වා දරුවාට කීමට කවියා උත්සාහ කරනවා. දරුවන්ගේ සිත් තුළ සමස්ත සමාජය පිළිබඳව සුභවාදී ආකල්පයක් දීමට උත්සාහ කරලා තියෙනවා. පන්ති විෂමතා නොසලකා මිත්‍රත්වයේ පාලම මතින් සාමකාමී සහජීවනයේ මාවත දිගේ ගමන් කළ යුතු ආකාරයේ කවියේ ඉස්මතු වෙනවා. ඊටමත් හොඳ සමාජානුයෝජනයකට දරුවාට මන්ටෙත් විවර කිරීමට මෙවන් අවස්ථාවන් ඊටමත් කාලෝචිත වෙනවා. හොඳයි පුතේ, මේ කවියේ සඳහන් කාව්‍යෝක්ති අපි විමසා බලද්දී කලින් සඳහන් කරපු ආකාරයටම එලිවැට අලංකාර ඒ වගේම ව්‍යංග්‍යාර්ථය යහපත් දරුවෙකු සඳහා මන්ටෙත් ඉවර කිරීම නැත්නම් කුඩා කාලයේ සිටන්ම දරුවන් තුල පවතිනා වූ දරුවන් තුල ස්ථාපනය කළ යුතු ගුණධර්ම සාර ධර්ම හැඟීම් මේ තුලින් ඉතා හොඳින් කවියා අවධාරණය කරලා තියෙනවා. හොඳයි, අපි ඊගාව කවියට යමු. අපිට තව එක කවියක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ කවියෙන් පස්සේ ප්‍රශ්නවලට උත්තර කොහොමද ලියන්නේ, ලියන්න ඕන කරන කරුණු මොනවද කියන එක මම ඔයාලට අවධාරණය කරලා දෙනවා. සිනිදු මොලොක්